නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංහතුනි, ඉවසීම කියන එක මහා පුදුම දෙයක්. ඉවසීම නැතිවෙච්ච තැන අපිට ගොඩාක් ප්‍රශ්න ගැටලු ජීවිතය හටගන්න. ධර්මාවබෝධය පිණිස යන ශ්‍රාවකයා ඉවසීම සසර පුරුද්දක් හැටියට පුරුදු කරපු දෙයක්. අපි සාමාන්‍යෙන් කෙනා කේන්ති ගන්න එපා, ඉවසන්න, චුට්ටක් ඉවසලා ඉන්න, කලබල වෙන්න එපා, ඔයා ඉවසන්න. හැබැයි සමහරු ඉන්නවා ඒ ඉවසීම තියෙනයි ඉන්න. සමහරු ඉන්න හොඳට කල්පනා කරලා බුද්ධිමත්ත කල්යල් බලල බුද්ධිමත්ව තීරණ අරගෙන හොඳ ඉවසීමෙන් ජීවිතය කළමනාකරණය කරගන්න ඉන්න. ඒ අතර සමහරයි ඉන්නවා තමන් සතු සියලු දේවල්, සමහරලාට ඉවසීමක් නැතිකම නිසා සියල්ල නැතිවෙලා විනාස වෙලා තමන් ලොකු අනතුරුවලට පත්වෙනවා. ඒත් ඉවසීමනෑ. කවුරු හරි කිව්වත් කියෙන කමක් නෑ, මට ඕන දෙයක් වෙච්චදේ. එතකොට ඒ වගේ ඉවසීමක් නැතිකම නිසා ජීවිතය විශාල අනතුරුවලට පත්වෙන. මේක බුදුහාන්දුරුව පෙන්වේ කන්ති පාරමිතා. කන්තිකයන් ඉවසී. ඒක සසර පාරමී ධර්මයක් හැටියට පුරුදු කළ යුතු දෙයක් ඉවසීම. ඊළඟට උපපාරමිතාව. අපේ බෝසතාණන් වහන්සේ සසරේ තමන්ගේ අතපය අහිමි වුණත්, එක්කො ශරීරය කොටසක් අහිමි වුණත් මමනං ඉවසීම නැති කරගන්නේ නෑ කියලා ඉවසීම පාරමිතාවක් හැටියට, උපපාරමිතාවක් හැටියට පුරුදු කරලා තියෙන. ඊළඟට පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගෙන් ඉවසීම පුරුදු කරනු. මගේ ජීවිතය නැති වුණත්, මාව මැරුවත් මමනං ඉවසීම නැති කරගන්නේ නෑ කියලා ඉවසීමට හානියක් නොවී හිත රැකගන්න. අපිට හිතන්නවත් බෑන එහෙම අවස්ථාගෙන. ඔබහල ඇති අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනනේ කාත්මයක සාන්තිවාදී තාපසය වෙලා ඉපදුන. මේක ජාතක පොතේ සඳහන් වෙන කතාව. මේ තාපසයන් වහන්සේ බොහොම ඉරදිමත් තාපසේ. රජ්ජුරුවන්ගේ උයනට දවසක් අහසිං වැඩම කරලා මේ තාපසයන් වහන්සේ උයනේ භාවනා කරනවා. ඔය අතරේ රජ්ජුරුවොත් වෙන ගමනක් ගෙදිච්ච වෙලාවක රජතුමාගේ අන්තපුරේ හිටපු කාන්තාව බිසෝවරු ටික අර උයන යනකොට දවසක් මේ තාපසයාව දැක්කා. ඊළඟ දවසේ රජතුමා එක්ක ඉතින් එදා රජත් මේ තාපසය එක්ක කතාබහ කරා. දැන් ආයිමත් දවසක් රජ්ජුරුව එක්ක මේ උයනේ ඇවිදිනවා. ඔහොම උයනේ ඇවිදගෙන යනකොට රජතුමා අර උයනේ ගහක් යට වාඩි වෙලා අර කාන්තාව පිරිසත් තමන්ගේ අන්තපුරේ කාන්තාව වට කරගෙන ඒ අය එක්ක සතුටු සාමීතියේ කතාවෙවී ඉන්නකොට රජ්ජුරුවට නිදි මතාව ඒ අන්තපුරේක කාන්තාවක්ගේ උකුල හිසතියාගෙන එහෙමම නින්ද ගියා රජතුමාට. දැන් රජ්ජුරුව නින්ද ගිහිල්ලා අනිත් කාන්තාවටික අර අන්තපුරේ ඉන්න ඔය වටේ ඇවිද ඇවිද යනකොට දැක්කා අන්න අර තාපසයන් වහන්සේ අදත් වැඩ ඉන්න. මේ තාපසයන් වහන්සේ ගහක් යට වාඩි වෙලා භාවනා කරනවා. ඒ වෙලාවේ දැන් අර අනිත් කාන්තාවටික ගිහිල්ල තාපසයන් වහන්සේට ගෞරව කරලා ඉදිරියෙන් වාඩි වෙලා තාපසයන් වහන්සේ සමඟ ධර්ම කතාවක යෙදුණ. ධර්මය අහන්න ආසයි. ඉතින් තාපසයන් වහන්සිත් එක්ක කතා කර ඉන්නකොට දැන් අර රජතුමා තමන්ගේ උකුල නිදාගෙන ඉන්න ඇද්දි මේ කාන්තාවට යන්න විදිහක් නෑ. දැන් කේන්තිය හිතට ලොකු තරහක්කාව. මේ අය ගිහිල්ලා අර තාපසයගෙන් බණහනවා. මන් තමයි මේ රජ්ජුරුවන්ගේ මෙතන හිරවෙලා මට නැකිට ගන්නත් බෑ, මටයා ගන්නත් බෑ කියලා ටික වෙලාවක් ඉඳලා කේන්තියෙන් තමන්ගේ කකුල ගස්සල රජ්ජුරුවන්ග ඇහැරෙවුණ. රජතුමා ඇහැරුණා. ඇහැරල වටපිට බැලුව කෝ මේ කාන්තාව ටික කේන්ති කිය. ඒ වෙලාව කිව බලන්න රජතුමනී රජතුමා ගැන කිසිම ගානක් තියෙනවද? රජතුමා ගැන කිසිම හැඟීමක් තියෙනවද මේ අයට? ආම් බලන්න කිවර ගිහිල්ල තාපසයක් ඔය කලින් දවස්වලත් ඔහොම තමයි කිව. ඔය තාපසයා බොහොම වශී දන්න කෙනෙක්.
ඒ තාපසයට වශී වෙලා ඉන්න කියලා ඔන්න රජ්ජුරුවන්ව නොමග ඇරිය. එදා රජතුමාට විශාල කේන්තියක් තරහක් ඇති වුණ. මේ සිතුවිල්ල දැක්ක මේ තාපසයා ඒ සැනින්ම අහසට පැන්නකල අහසින්ම තමන්ගේ තාපසාරාමයට වැඩම කර. දැන් රජ්ජුරුවන්ට පුදුම කේන්තියක් එදා රජතුම ඇවිල්ල හොඳට මත් පැන් බීලා වදකයන්ට ඇවිල්ල කීවා අර තාපසය ගිහිල්ල හොයාගෙන ඇදගෙන වරල්ල කියව. අනි අර තාපසය ශාන්තිවාදී තාපසයා ඇදගෙනාව. දැන් අල්ලගෙන රාජපටයෝ එක්කරගෙන ඇවිල්ලා රජතුමාට පැමිණිවට පස්සේ රජ්ජුරුව ආයි නඩු ඇහිලි මොනවත් නෑ. කේන්තිය දවේශය ඒ වෙලාවෙ කිව්වා මේ කට කස පහරවල් 1000ක් ගහන්න කියව. දැන් වදකයෝ එක්කරගෙන ගිහිල්ලා වද දෙන භූමියේ බැඳලා කස පහරවලින් කසෙන් ගහලා දහක් නෙමේ එක කස පහරක් ගහනකොට විශාල වේදනාව. එහෙම කස පහර ගහලා මුළු කොන්දෙම හම ගැලවෙනකන් තුවාල වෙනකම්ම කස පහරවලින් පහර දුන්න. එහෙම පාරදීල දැන් අතෑරියට පස්සේ එහෙම ඇදගෙන වැටුන මුළු කොන්දෙලේ පෙරනවා විශාල වේදනාව. ඒත් මේ ශාන්තිවාදී තාපසයන් නෙමෙයි තමන්ගේ හිතට දවේශ සිතුවිල්ලක් ඇතිවෙන්න ඉඩතියන්න. ඔහු හිතනවා ඔහු හැම වෙලේ මන්තරයක් වගේ දැන් වචනෙන් මතුරනවා. රජතුමා සුවපත්තේවා රජතුමා සුවපත්තේවා මට මේ කසින් පහර දෙන අය සුවපත්තේවා යහපතක් වේවා. ඒ වෙලා අර රජ්ජුරුව ළඟට ඇවිල්ලා ඇහුව මොනවද බොයි කියන්නේ කිව රජතුමනී රජතුමා සුවපත්තේවා රජතුමාට යහපතක් වේවා. මට මේ කසෙන් පහරදීපු අයද මේ පිරිසද මේ හැමෝම සුවපත්තේවා සුවපත්තේ කේන්ති කියා. අර කලාබු රජ්ජුරුවන්ට විශාල කේන්තියක් ඒ වෙලා වදකයන්ට කියව මේකාව අල්ලගෙන අතක් කපන්න කියව. වං අත කපන්න කියව. දැන් වං අත හර පණපිටින් මල්ලගෙන අතක් කපලවෙන් කර. ලේ පෙරනවා රජ්ජුරු ඇවිල්ල කපපු අතළඟට ඇවිල් අත පෑගුව. තුවාලි පාග ලැහුවත් තාමත් උඹ අර කලින් විදිහටම ඒකම කියනවා දැහුව. මොක ඒ වෙලාවෙකි වනේ රජතුමනී සූපත්තේවා මගේ අතකපපු අය සූපත්තේවාගේ. මේ රජ්ජුරුවන්ට තවත් කේන්ති කියා අනිත් අතත් කපන්න කියෝ. ඊළඟ අතත් කැපුව. ඊළඟට කකුලක් කැප්පුව. ඊළඟ කකුලත් කැප දැන් අත් දෙකත් කපල කකුල් දෙකත්ක ඊළඟට නහය කැප්පුව කන් දෙක කැප්පුව. ඔහොම වදදීලා දැන් හිතන් අත් දෙක කකුල් දෙක් කැපුව ගැන ලේ ගොඩක දැම් මැරෙන් ඔන්නමෙන් පණ අදීනවල් ලේ ගලනවා. ඔය අතර මේ රජ්ජුරු ඇවිල්ලා පපුෝ පාග ලැහුවත් තාමත්තුම මෛත්‍රී වටන තාමත්තුඹට ඉවසීම තියෙනවද කෙරෙහු. කතා කරගන්න අමාරු යමාරුවෙන් කින අනේ රජතුමා සූපත්තේවා සූපත්තේවා කිය. ඒ වෙලාවේ යකඩ උලක් කරගෙන හෙල්ලකින් ඇන්න පපුුවට රජතුමා. එහෙමම අර හෙල්ල අනිනකොට තමන්ගේ ශරීරය පසාරු කරගෙන යනකොට ඒ වේදනාව අන්තිම පණ යන මොහොතෙත් රජතුමා සූපත්තේවා මේ හැමෝම සූපත්තේවා මේ ඉවසීම මට ලෝතුරා සම්බුද්ධත්තේ පිණිසම උපකාරවේවා කියලා එහෙම පණගයා බ්‍රහ්ම ලෝක පහළ වුණ. දැම් බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා මෙහෙම ඉවසීම මේ තරම් තැ සමහරුන්ට සමහරු ඉවසනවා කරගන්න දෙයක් නැතිකමට. දැන් අපි ගත්තෝ සාමාන්‍ය සමාජය තුළ තියෙන්නේ මිනිස්සු ඉවසනවා බය නිසා ඉවසනවා ඒක සැබෑ ඉවසීමක් නෙමේ. දැන් අපි ගත්තෝ ගමක නිකම්ඹ තේරෙන භාසාාවෙන් හිතන්න. ඔබට සමහර වෙලාවට ගමේ හරි ඔබ අතර හරි මොනවා කිව්වත් සද්ධ නැතුව ඉන්න අහිංසකම මනුස්සයෙක් නම්. අන්න සමහරුන්ගේ චණ්ඩිපා ටොක්කොම ඒ මනුස්සයට තමයි බනින්න ගහන්න සැරදාන්න ඔක්කොමයන්. හැබැයි අපි හිතමු පොලිසිය ලොක්කෙක්කාවා. එක්කො ඒ ප්‍රදේශ ඉන්න බොහොම බලපුළුවන් කාරයෙක්කාව. මැරෙක් වගේ මනුස්සෙක්කාවට පස්සේ අන්න එතනති පූස වගේ. එතන සද්ධ නැතුව බිම බලාගෙන ඉවසගෙන ඉන්න. ඒක ඉවසීම නෙමේ. ඒක බය නෝන්ජල්කම. එතකොට අපිට පේනවා
සමහරු ඉවසනවා වගේ ඉන්න එක ඉවසීමක් නෙමෙයි. සමහට පුද්ගලයාට ඊළඟට මට අනතුරක් වෙයි, මගේ පවුලට අනතුරක් වෙයි. ඒ විදිහට බය නිසා යමක් කර කියාගන්න බැරුව සද්ධ නැතුව ඉන්නවනම් ඒක ඉවසීම නෙමෙයි. හැබැයි පින්වතුනි, ඉවසීම කියලා කියන්නේ තමන්ට බලය තියෙද්දි, තමන්ට යමක් කරන්න පුළුවන්කම තියෙද්දී ද්වේෂය ආදීනව, තරහයෑමේ ආදීනව, කේන්ති ගැනීමේ ආදීනව සිහි කරලා මං මගේ හිත රැකගන්නවා කියලා හිතාගෙන තමන්ට හතුරුකං කරන, තමන්ට නපුරුකං කරන, තමන්ට වෛර කරන, තමන්ට අලාභයක් කරපු පුද්ගලයා ගැන පවා යහපත ප්‍රාර්ථනා කරගෙන හිතෙන්වත් හිතන්නේ මොහුට අනතුරක් වේවා, මූ මට මෙහෙම කරා මෙහෙම කරා කියලා හිතෙන්වත් හිතන්න. හිතෙනුත් මෛත්‍රී වඩනවා. මේක ලේසි දෙයක් නෙමේ. ඒ නිසා පින්වතුනි, අපිට පේනවා මේ බුද්ධත්වය කරායන බෝධ සතානන් වහන්සේලා සසර පුරුදු කරපු ගුණධර්ම අපිට හිතාගන්නවත් බෑ. පසේ බුද්ධත්වයට පත්වෙන ඒ බෝසතාණන් වහන්සේලා සසර පාරමී පුරද්දි පාරමී උපපාරමී හැටියට පාරමී සම්පූර්ණ කළ යුතුයි. බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේලා පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට තුංග ආකාරයකට ඒ පාරමී සම්පූර්ණ කරගත යුතුයි. හැබැයි උතුම් අරහත්වයට පත්වෙන ශ්‍රාවකයොත් පාරමී හැටියට සම්පූර්ණ කළ යුතුයි. ඒ නිසා මතකතියාගන්න, ඔබට මේ ධර්මය අවබෝධ කරගන්නවා නම් අපි ඇහුවොත් අනේ කෝමාරි නිවන් දකින්න ඕන, කෝමාරි නිවන් දකින්න ඕන කියලා හිතනවා, කියනවා, ආස කරනවා, මහන්සි වෙනවා. හැබැයි ඔබ තුළ ඔබ ඉවසීම ඇති කරගන්න කැමති නැත්නම් සමහරු ඉන්න බනහනවා. හැබැයි කේන්ති යන එක චුට්ටක්කත් අඩු කරගන්න කැමතිනේ. සමහරලාවට අපි දන්නවා සමහර ඔබ අවංකව හිතන්න සමහර චරිත දිහා ඔබ දන්න ඔබේ නෑදෑය අතර ඉන්න පුළුවන්, ඔබේ යාළු මිත්‍රය අතර ඉන්න පුළුවන්. මේ බනහා ඉද්දී ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් අර බනහන රේඩියක උසල පොලේ ගහන මිනිස්සු නැද්ද? මේ තමන් බනහපු රේඩියක උසල පොලේ ගහන කේන්ති ගිය ගමන් එක්ක අතේ තියෙන එකෙන් දමල ගහනවා. එක්ක ගෙදරම තමන්ම දුක්විඳලා තමන් හම්බ කරලා තමන් මහන්සි වෙලා ගෙනාපු ගෙදර බඩු ටික මේ හතුරෙක්ගේ වනේ මේ තමන්ගෙම දේවල් තමන්ම බඩු ටික පොලේ ගහනවා. එතකොට හිතන්න මේ කේන්තියේ තියෙන ස්වභාවය, ඉවසීමක් නැතිකම මනුස්සයෙකුට මොන තරම් අනතුරක් කරනවද? ඔහුගේ නුවණ වහලදාන, ඔහුට ඒ වෙලාවට වෙන අනතුර පේන්නේ, අලාභි ඔහුට දැනෙන්නේ මේ මගේ දේවල්ම නේද මන් නාස්ති කරගන්නේ, බන් දුක්විඳලා හම්බ කරපු දේම නේද මම මේ පොලේ ගහන්නේ, මගේ ද්වේෂය නිසා මටම නේද අලාභයක් වෙන්නේ, හානියක් වෙන්නේ කියලා බොහෝ දෙනෙකුට පේන්නේ. ඒ නිසා පින්වතුනි, සසර ධර්මාවබෝධයට යන ශ්‍රාවකයෝ මේ බණ විතරක් අහලා සුදු ඇඳගෙන ලෝකෙට පේන්න පින්කමක් කරා කියලා, සමහර වෙලාවට සද්ගුණුවත් උපාසකය දායකය හැටියට පෙනී හිටිය කියලා, එක්ක පන්සලේ දායක සභාවේ හිටිය කියලා, පින්කන් සංවිධානය කරා කියලා මේ ධර්මය අවබෝධ කරගන්න එක ලේසි නෑ. මතකතියාගන්න, ඔබ තුළ මේ ධර්මය ඕපනයිකයි. තමා තුළින් තමාට පමුණවාගෙන තමා තුළින් ඇතිකරගත යුතු ගුණ ධර්ම ගොඩක් තියෙන. මේක ලෝකෙට පේන්න කරන රඟපෑමක් නෙමේ. ඒ නිසා ධර්ම මාර්ගය වඩනවා කියන්නේ ඔබ තුළ මේ ගුණ ධර්ම වැඩෙන හැටි වෙනදට වඩා පියවරෙන් පියවර ඔබට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔබ තුළ ධර්මය දියුණුනා, ඒක ප්‍රතිඵලය ඔබටම හොයන්න පුළුවන්. ඔබට කවුරු හරි බනිද්දී සමහරට ඔබට ඇහෙන්නම ඔබට දොස් කියන, ඔබට බනිනෝ, ඔබ අවුස්සන්න උත්සාහ කරනවා. ඔබට පුළුවන්නම් එයා කරගන්න දෙයාගෙනයයි. සමහරලාවට ඉතන අනීතින් නොදන්නකම නිසානුව මං ගැන හොම කියන්න. මංමොකටද කවුරුත් නිසා කේන්තිගන්න. මට මොකද එයා කරගන්න දෙයාගෙනයයි. ඒ මනුස්සයටත් යහපතක් වේවා. ඒ විදිහට ඔබට හිතන්න පුළුවන්නම් අන්න මේ පාරමී ධර්ම සසරය ඔබ යම්මට්ටමකට හරි පුරාගත්ත කෙනෙ, ඔබටම ඔබ දහම් කන්නාඩියෙන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දහම් කැඩපතෙන් තමන් දිහා බලලත් තමන් ගැන මැනගන්න කිය.
ඒ නිසා මේ පාරමී ධර්ම ඔබ තුළ පිරිලද කියලා කාගෙන්වත් අහන්න ඕන්න. ඒක දන්නේ ඔබ. ඔබට ඔබේ හිත දිහා බලලා ඔබේ හිතේ තරහව දවේශය වෛරය කේන්තිය මතුවෙන ඒ තුළ ඔබ ක්‍රියා කරන ආකාරය ඔබටම මෙනෙහි කරලා ඇත්තටම ධර්මාවබෝධයට පාරමී ධර්ම මාතුළ වැඩිලද කියලා ඔබටම ඔබ තුළින් මැනගන්න පුළුවන්. කවුරු හරි ඔබට දොස් අද්දි ඔබට එක හිනා වෙලා ඉවසලා පස්සෙ වැඩ දැන් සමහරු ඉන්නවා ඒ වෙලේ සද්ද නැතුව ඉන්න දෙන්නම් පස්සෙ වැඩේ කියලා. ඒ වෙලාවේ බොහෝම ඉවසීමෙන් හිනා වෙලා ගිහිල්ල පස්සෙ සැලසුම් කරනවා කාටවත් අහු නොවෙන්න. මොහුට අනතුරක් කරන්න ඕන මුගෙන් පලිගන්න ඕන කියලා. ඒවා ඉවසීම් නෙමේ. පිංගතුනි සැබෑ ඉවසීම කියන්නේ හරියට කවුරු මොනවක් හරි ඔබ දන්නවා නෙලුම් කොලේ දිය රදින්නේ. ඒ වගේ ඔබේ හිතේ දවේශය තරහව වෛරය කේන්තිය ඔබ තැම්පත් කරගන්න නෑ. ඒක වචන මාත්‍රකින් අවසං කරන. බලන්න බුදුරජාණන් වහන්සේ බාහිය දාරු චීරයට දීපු අවවාදේ දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති යමක් දැක්කොත් දැක්කා විතර එක එතනින් අතහරි. එහි නිමිති සටහන් හිතේ තියාගෙන ආපහු ඒවා හිත කෙලෙස් උපද්දවන්න එපා දකිනද එතනින් අතහරින්. සුතේ සුතමත්තම් භවිස්සති යමක් ඇහුනොත් කවුරු හරි ඔබට බනිනව ඇහෙනවා. ඔබට දොස් කියනවා. ඔබට ඇහෙනවා ඒක ඇසේ මාත්‍රයකිම කණයි සබ්දයයි විඤ්ඥානයයි නිසා මට මේ ඇහුණා කනත් අනිත්‍යයි ඒ සබ්දයක් අනිත්‍යයි ඒ සෝත විඤ්ඥානයක් අනිත්‍යයි. එතනින් අතහැරල දාන්න. එහි නිමිති සටහන් මතකතියාගෙන කෙලෙස් ඇතිවෙන විදිහට ආයමත් ඒක සිහිකර කර අසවලා මට මෙහෙම කීවා කියලා සිහිකර කර කෙලෙස් උපද්දවන්න යන්න එපා කියන. ඔබට පුළුවන්නන් ඒ විදිහට ඉවසීම ජීවිතේ ප්‍රගුණ කරන්න පුරුදු කරන්න හැබැයි ඒක දකින්න තියෙන ඔබ තුළේ. ඒක බාහිර කෙනෙකුට නෙමේ ඒක ඔබ තුළින් ඇත්තටම දකින්න පුළුවන්. ඔබට වැරදි කරන මොකද මේ සමාජය අපිට ඕන තරං හතුරෝ තරහකාරයෝ ඊරේසියාකාරෝ ඒක ඔබේ වැරද්දක් නිසා නෙමේ අපි ජීවත්වෙන ලෝකය අවිද්‍යා සහගත ලෝකයක්. අවිද්‍යාවත් තන්හාවත් මත සකස් වෙච්ච කෙලෙස් සහිත ලෝක එක අපි ඉන්නේ. එවැනි ලෝකයක් තුළ ආත්මාර්ථකාමී මිනිස්සු. තමන් ගැන විතරක් හිතන මිනිස්සු. ඕන විනාසයක් කරලා ගොඩ යන්න පුළුවන් කියලා හිතන මිනිස්සු. පලිගන්න දවේශයට තරහට ඒවටම නැඹුරු වෙච්ච කොටසක්. ගුණධර්ම නොහඳුනන පවට ලැජ්ජාබයි නැති මිනිස්සු එක් අපිට ජීවත් එන්න වෙන්න. එවැනි ලෝක එක අපිට ඕන තරං යෙදෙනවා ඕන තරං තරහ යන හේතු කේන්ති යන හේතු පලිගන්න කාරණා සාධාරණ දැන් ඕන වෙලාවකට අපිට ගලපලයික සාධාරණී කරණය කරගන්න පුළුවන්. මේක මෙහෙම කිව්වා අපි ඉවසල හරියන්නේ මේක සාධාරණයක් තියෙන්න්න ඕන අපිට සාධාරණය නාමෙන් යුක්තියේ නාමෙන් අපිට ඕන තරම් ගලප අපේ ඉවසීම නැතිවීමට හේතු අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ඔබ පරාදයි. ඔබ ලෝකයේ තුළ සමාජ ක්‍රමය තුළ ඔබ ඒකෙන් ජයග්‍රහණය කරත් කෙලෙස් තුළ කෙලෙස් සටනින් ඔබ පැරදිලා. ඔබේ හිතට දවේශයක් වෛරයක් කේන්තියක් ඇති වෙලා ඔබ ඒ ඔස්සේ පැටලි යනවනන්. ධර්මාවබෝධය කරා යන ගමනයේ ධර්ම මාර්ග තුළ ඒ කුසල් දහම ඔබ තුළ තාම වැඩිල නෑ. මේක ලේසි දෙයක් නෙමේ මේ ධර්ම බණහන් ලේසි. බණ පින්කං කරන්නත් ලේසි. බණ සංවිධානය කරන්න සුදු ඇඳගන්න උපාසක වෙස්මවාගන්න ලේසි. හැබැයි ධර්ම මාර්ග වඩනවා කියන එක ලේසි දෙයක් නෙමේ. මජ්්‍යම නිකායතින කතචූපම කියලා සූත්‍රය. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ අපිට ඉවසීම ගැන පෙන්නල දීප උපමාව. අපිට හිතාගන්නවත් බැරි උපමාව. කතචූපම කියන සූත්‍රය. ඔබ දන්නවා සාමාන්‍යෙන් ඔය පොඩි දරුවෝ අද තරුණ වයස ඉන්න නං ඇස් දෙකට දැකලා නැතුව ඇති. වැඩි හිටියෝ සාමාන්‍ය ලංකා වගේ රටක ඔබ මීට කලින් ජීවත් වනාන අද ඔස්ට්‍රේලියාව හිටිය සමට ලාංකිකයන්ට ලෝක ඉන්න අයට ඔය පරණ ලී ඉරපු ක්‍රම ඔබ දැකළ ඇති. ඉස්සර මීට අවුරුදු ගානකට කලින් ඔය යන්ත්‍ර සූත්‍ර යොදාගන්න නැතුව ගස් කැපුවට පස්සේ ලී
අලිලව්ව තමයි සමාට කොටන් ඇදගෙනෙන්. ඊට පස්සේ මැස්සක් හදලා බෝම අමාරුවෙන් අර කොටේ අර මැස්ස උඩට ගන්න. එතකොට දිග කියතකින් කෙනෙක් අර ලීය උඩ ඉන්නවා කෙනෙක් පල්ලෙහායි. දෙපැත්තට තරගෙට අදිනවාර කියත. ඒ අදිනකොට අර ලීය ඉරෙන ඔහොම තමයි ලීරන්. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන යම් කිසි කෙනෙක් මේ විදිහට අර ලීරනවා වගේ ඔබව බැඳලා අතපය බැඳලා කියතකින් අතපය කපනවා. හොරු පිරිසක් කියලා හිතන්න ඔන්න කොහරි අල්ලගෙන හොරු පිරිසකට අහුවෙන. ඔවුන් කල්පනා කරනවා මෝට කොහොමහරි මෙතන යන්න දෙන්න හොඳනේ අපි ගැන එලි කරයි වදදීලා මේක මරන්න ඕන කියලා හිතන. ඔහොම හිතලා අනි අර පුද්ගලයව අල්ලගෙන අත් දෙක කකුල් දෙක ගැට ගහලා කියතකින් දැන් ඉරනවා. තමන්ගේ අතපය කපන කොටත් බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය ස්වභාවය ගන්න කෙලෙස් සහිත කෙනාට මොකද හිතේ. මං කිසිම වරද්දක් නොකර මාව අල්ලගෙන මගේ අතපය කපල මට මුම් වද දෙනවා. කේන්තියක් එනවද නැද්ද. තමන්ට යමක් කරගන්න බැරිවි හැබැයි හිතට කේන්තියෙනවන. හිතෙන් හරි සාප කරන මුන්ටනං හොදක් වෙන්න එපා මුන්ට හොදක් වෙන්න එපා කියලා. හිතෙන් හරි හිතනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කතචූපම සූත්‍රය මහනෙන තමන්ගේ අතපය කපනකොට. හිතට කේන්තියක් ආවොත් ඒ කපනය ගැන ඒ වෙලායම හිතන්න මට බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ පිහිටන්න බැරි වුණා කියලා. මට කේන්ති ගියා මට ඔවුන් ගැන තරහසිතක් ඇති වුණ. මට බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ ධර්මය තුළ පිහිට ගන්න බැරි වුණා කියලා තමන් ගැන ලැජ්ජාවට පත්වෙන්න කිය. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉවසීම ගැන අපිට පෙන්නපු දේවල්. කොච්චර බණ ඇහුවත් බණ කියන අය තුළ පවා බණ අහන අය තුළ පින්කං කරන අය පින්කන් සංවිධානය කරනයි බෞද්ධ නාමෙන් ඉන්න ලෝක මිනිස්සු දිහා බලන්න. මේ බුදු හාමුදුරුව පෙන්න්නපු මේ ගුණ ධර්ම තමන් තුළ ඇති කරගන්නවා කියන ලේසිද. අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි ඇතිකරගත්ත කෙනා පියවරෙන් පියවර ධර්මාවබෝධය කරායනු. අද අපිට වෙලා තියෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ගමන් කරන්න නැතුව ඒ මාර්ගයට මල් පූජ කර සාධකාරදිදී ඒකට පෙරහැරවල් පවත්වනවා මල් ලිහිනවා පූජාවල් තියෙනවා. අද අපි එතනින් සතුටු වෙලායි. බුදුරජාණන් වහන්සේ පෙන්වා නං මේ විදිහට මෙන්න මෙහෙම ගුණධර්ම පුරන්න කියලා අපි ගුණධර්ම පුරන්නේ. ඒ කියපු දේට සාධකාරදිදී එච්චරයි. එතනින් අතර වෙන. මතකතියාගන්න ටික්ක ටික්ක හරි. ඒකයි බුදුහාන්දුරුව පිරිනිවන් පාන වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙද්දී දෙවියන් අහසේදම් මදාරාමල්ලිහිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේවත් අකලට සල්මල් පිපිල බුදුරජාණන් වහන්සේ දෙසට මේ මල් කඩා හැලෙනවා. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද බලන්න මේ සිත්පිත් නැති සල්ගස් අකලට මල් පිපිලා බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. දෙවියන් අහසේදම් මදාරාමල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා. මේ සියල්ලම බුදු කෙනෙක් වෙනුවෙන් කරන පූජාව. නමුත් මේ ඔක්කොටෝම වඩා වටිනාම දේ තමයි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සිගත්තා නම් යමෙක් ධර්මමාර්ගයේ වඩනවනං අන්නේ ප්‍රතිපක්ති පූජාව තමයි උතුම්ම බුද්ධ පූජාව බවට පත්වෙන්නේ කියලා පිරිනිවන් පාන්න පෙර බුදුරජාණන් වහන්සේ වදා. ඒ කියන්නේ ආමිස පූජා මල් පූජා කරන එක පූජාවක් නෙමේ කියලා නෙමේ. ඒවා බුද්ධ පූජාව අතර ඒවා පින් රැස් කරගන්න එදිනෙදා සද්ධහා වර්ධනය වෙන බුද්ධ ශාසනය තුළ තියෙන ආමිස පූජා. ආමිස පූජාවෙන් අපිට පින් රැස් වෙනවා. හැබැයි බුදු හාමුදුරු අගේ කරන්නේ ප්‍රතිපක්තියේ දෙන්න. පන්සිල්ටික රැකගන්න මහන්සිවෙන්. පෝයට උපෝසත සීලයක් සමාදන් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ හිතේ හටගන්න රාග දවේශ මෝහාදී කෙලෙස් දිහා නුවනින් දකිින්. ඒ ක්ලේෂ ධර්මයන් යටපත් කරලා උපන්නාව අකුසල් ප්‍රහාණය කරන්න මහන්සිගන්න.
නෝපන් අකුසල් නෝපදවන විදිහට වීරිය වඩන්න. උපන් කුසල් දියුණු කරගන්න. නෝපන් කුසල් උපදවාගන්න. ඔන්න බුදුවරු පෙන්නල දෙන මාර්ගය. දවසින් දවස පියවරෙන් පියවර හරි ධර්මාවබෝධයට අවශ්‍ය ගුණ ධර්ම තමන් තුළ වර්ධනය කරගන්න. එතකොට මෙන්න මේ දේ ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ පිණිස වැදගත්මදේ ඉවසීම. ඔබේ ජීවිතය තුළ ඉවසීම කන්ති පාරමිතාව පුරුදු කරගන්න. පිංහතුනී ලේසි දෙයක් නෙමේ. හැබැයි අමාරුදේ ජයගන්න පුළුවන්. අපි ලේසි නෑ කියලා කිව්වට ඒ අමාරුදේ ජයගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ. දැ සාමාන්‍යෙන් ඒ අමාරුදේ එක්කෙනයි දෙන්නයි නං කරගත්තේ අන්න අපිට හිතන්න පුළුව කාමාරුයි යොක බුදු හාදුරන්ගේ කාලෙ විත්තරමයි අද නං හිතන්නවත් බෑ. මතක තියාගන්න එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ඒ අමාරුදේ ජයගත්ත විශාල පිරිසක් හිටිය. සමහර අයගේ ඉවසීම ගැන හිතනකොට ඒ සසර පුරුදු සමහර වෙලාවට උපතින්ම එනේවා තියෙන. දැම් බලන්න බුදු හාදුරන් කාලේ එක සිදුවීමක් තියෙනවා තූන කියලා බ්‍රාහ්මණ ගමක වෙච් සිදුවීම. අපි බුදු හාමුදුරුව වැඩ ඉන්නකොට දඹදිව හැමෝම බුදු හාමුදුරුවන්ට මල් ඉහගෙන සාධකාරදීගෙන එහෙම ගරු කරේ නෑ. දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණක් කියෙනවා. දෙසටක් 62ක්. බුදු හාමුදුරුව පහළ වෙනකොට මිනිස්සුන්ගේ විශ්වාස 62ක් තිබුණ ඔවුන් ඒවා අදහාගෙන පුද පූජා කරගෙන ඒවා ඇත්ත කියලා පිළි අරගෙන හිටපු විශාල පිරිසක් හිටිය. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මමාර්ග දේශනා කරගෙන යද්දී ඒ අය අතර පින් ඇති බොහෝ දෙනෙක් බුද්ධ ශාසනයට එකතුුණ. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව හැටියට බුද්ධ ශාසනය වැළඳ ගත්ත. හැබැයි ඒ අය අත්තර බොහෝ අන්‍ය තීර්ථකයන් ඒ දුෘෂ්ටි දරාගත් අය බුදු හාමුදුරන්ට වෛර කරන්න පටන් ගත්තා. බුදු හාමුදුරුව ඒ අයගේ හතුරෙක් හැටියට ඔවුන් කල්පනා කර පලිගන්න ක්‍රම සැලසුම් කර අන්‍ය තීර්ථකය කොච්චර සැලසුම් හැදවද බුදු හාදුර. ඔය අතර බමුණු ගොඩාක් බුදු හාමුදුරන්ට වෛර කරා. ඒකට හේතු බමුණු තමයි කුලමාන්‍යෙන් මහා ඉහල උසස් පිරිසක් කියලා හිතාගෙන ඉන්න පිරිස. බොහොම මාන්නක්කාරයි. ඔවුන් හිතාගෙනන්න ඔවුන් උපතින්ම මහා බ්‍රහ්මයාගේ මුකෙන් කටෙන් ඉපදිච්චාය කියලා හිතන් එක තමයි බ්‍රහ්ම නාගමය උගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ කෙනෙක් උපතින් වසලයක්කත් බ්‍රාහ්මණයක්කත් වෙන්නේ. හැමෝම උපදින්න එකම විදිහට මවකුසේ. හැබැයි කෙනෙක්ගේ ක්‍රියාව තුළ එයා වසලේද බ්‍රාහ්මණයද කියන එක තීරණය වෙන්නේ ඔහුගේ ක්‍රියාව. ඔහුගේ සිතකය වචනය මෙහෙවන සුරූපයාම ඕකට වෛර බැන්ද බමුණු. තින් දවසක් බුදු හාමුදුරුව ග්‍රීස්ම කාලි බොහොම රශ්නය කාලෙක බොහෝ සඟ පිරිසක් පිරිවරාගෙන ගම්මාන මැදින් චාරිකා ගමනක් පිටත් වුණ. ඔහොම යනකොට තූන කියලා බමුණු ගමක් තියෙනවා කැලෑ ගමක කැලෑ ප්‍රදේශයක. මේ ගම්මානය හරහා තමයි මේ පාර වැටල තියෙන. බුද්ධ ප්‍රමුඛ මහා සංඝය ඈතින් වඩිනකොට මේ බ්‍රාහ්මණ ගමේ බමුණන්ට ආරංචි වුණා ඔන්න අපේ ගම හරහා චාරිකාවක වඩින්න ශ්‍රමණ බවත් ගෞතමයෝ බොහෝ පිරිසක් පිරිවරාගෙන අපේ ගමට වඩිනවලු. හෙට වෙනකොට අපේ ගමට ඔන්න මග එනවා. අපි හොඳ පාඩමක් උගන්නන්න ඕන කියලා ඔන්න බමුණු එකතු වෙලා දැන් ඇස්වීමක් තිබ්බා. ඒ කාලේ ගංවල ඉඳලා තියෙන වෙනම ගම්පතියු කියලා අද මේ සාමාන්‍යෙන් අද ඉන්න ග්‍රාම සේවකලට එහෙම ලොකු බලයක් නෑ. ඒ කාලෙ ගම්පති ඔවුන් තමයි නඩුවහන්න ඔවුන් තමයි දඩුවන් කරන්න. ඒ ගමේ බදු අය කරන්න එතකොට වෙනම පුංචි පුංචි රාජ්‍ය වගේ ගමක ඉන්නවා ප්‍රධාන ගම්පතිය. එතකොට මේ බමුණ එකතු වෙලා රැස්වීමක් තියලා මේ ගම්පති අන කරා මේ ගමේ කිසිම ගෙදරකින් ඔය ශ්‍රමණ බවත් බුදු හාමුදුරන්ට ඒ කාලෙ කියලා තියෙන අන්න තීර්ථකයෝ ශ්‍රමණ බවත් ගෞතම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ එක ගෙදරකිව වතුරෝපුරක්කත් දෙන්න බෑ දානෙ නෙමේ වතුරුවත් දෙන්න එපාකි. දැන් හැමෝම දැන් එකඟ වුණ හරි අපි දෙන්නෙත්න අපි දෙන්නෙත්න අපේ ගමේ එක ගෙදරකින්වත් අපි වතුර දෙන්නෙත් නෑ කන්න දෙන්නෙත් නෑ දාන බෙදන්නෙත් නෑ. ඔය අතර තව බමුණ පිරිසක් ඇහවා දැන් අපි ගෙවල් වලින් නොදී ඉන්නකොට
අපේ ලිං වලින් ගිහිල්ල වතුර ගත්තු. ඊට පස්සේ මේ බමුණු කතා වුණා ඔය අපේ ගමට ඇවිල්ල උපරිම දවසක් දෙකක් ඉදල යයි. ආවට පස්සේ හොඳ පාඩමක් උගන්නන්න නම් දින දෙක තුනකට ප්‍රමාණවත් වතුර දැම්ම ගෙවල්ලෝට ඇද ගනිල්ලා. ඔය ලිං උඩින් පිදුරු දාලා ලින්ටික වහපල්ල කියව. පස්සේ අපිට ව සුද්ද කරලා ගන්න පුළුවන් කිය. ඔන්න බලන්න බමුණු කොච්චර බුදු හාමුදුරන්ට වතුර ටිකක් නොදී හිංසා කරපු මෙවැනි පාපී මිනිස්සු ඒ කාලෙ හිටපු හැටි. ඉතින් ඒ විදිහට කරා එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය චාරිකාය වඩිනකොට මේ ගමට වැඩිය. තින් බුදු හාමුදුරන්ට කලන්තය හැදුන එක අවස්ථාවක පිපාසයි ආනන්ද පැන් ටිකක් ගේන්න ක්ලාන්තයි කිය. ආනන්ද හාදුරු ගයක් ගානේ පාත්තරය අරගෙන වතුර ටිකක් කිල්ල ගන්න වැඩියා කවුරුත් දොරක් කරින්න එනවා දකිනකොට දොර වහගන්නවා එලියටවත් එන්නේ. වතුර ටිකක් එක ගෙදරකින් මට ලැබුන්නේ. හිස් පාත්තරය අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩිය. බුදු හාන්දුරු කියන ආනන්ද ඔබ ආයමත් යන්න ලිදක් ළඟට. තතාගතයන් වහන්සේට පිපාසයි කලන්තේ. ආනන්ද හාන්දුරු ලිඳ ළඟට ගියානේ ලිඳ පිදුරු දාල වහල ඔක්කොම. ආපව ඇවිලකිනව සාමිනී භාග්‍යතුන් වහන්සේ ලිඳේ පිදුරු ගොඩක් දාල වහලා. බුදුරජාණන් වහන්සේ වදල ආනන්ද පිපාසයි. ඔබ ආයමත් යන්නේ ලිඳ ළඟට. තතාගතයන් වහන්සේගේ පාත්තරයේ ලිඳට ලං කරන්න මේ පැන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසාමයි කියලා පාත්තරයේ ලිඳට ලං කරන්න කිය. ආනන්ද හාමුදුරුව ගිහිල මං කොහොමද මේ අපිරිසිදුවෙච්ච මේ ජලය බුදු හාමුදුරන්ට පූජ කරන්න කියලා හිත ගිහිල්ලා. බුදු හාමුදුරුව කියපු විදිහට මර පාත්තරයේ ලිඳට ලං කරලා බුදු හාමුදුරුව වෙනුවෙන් මේ පැන් කියලා හිතනකොට හරී ආශ්චරි මධ්‍ය. අර ලිඳේ පිදුරු ටික උඩට ඇවිල්ලා. උත්තුරල උතුර පිදුරු ටික එහෙම ලිදෙන් ඉතිරිලා ගියා වතුර උතුරන්න පටන් ගත්තා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ල පිවතු බන්තේ පානියම් පිවතු සුගතෝ පානිය සුගතයන් වහන්ස මේ පැන් වලඳන සේක්වා තතාගතයන් වහන්ස මේ පැන් වලඳන සේක්වා කියල බුදු හාන්දුරන්ට පැන් එක පූජ කර. එදා සිද්ධ වෙච්ච තව සිදුවීමක් තියෙනවා එක රහතන් වහන්සේ නමක් බොහෝ භික්‍ෂූන් වහන්සලා හිටිය මාර්ග පල්ලාබේ හැමෝටම් පිපාසේ. උන්වහන්සේලා අර ගෙයින් ගෙට පින්ඩ පාති වැඩියා එක ගෙදරකින් වතුර ටිකක් ලැබෙන්නේ. ඔය අතරේ රහතන් වහන්සේ නමක් පින්ඩ පාති වඩිනකොට උන්වහන්සේට හොඳටම කලන්තේ. එක නිවසක් ඉදිරියේ ඒ නිවස හිටිය එක තරුණ බ්‍රාහ්මණ බමුණු කාන්තාව. උන්වහන්සේ පාත්තරය අරගෙන ගිහිල්ලා අරගේ ඉදිරියේ ඉන්නවා. ගෙයින් එලියට එන්න දොර වහගෙන ගේ ඇතුළ ඉන්නවා මේ බමුණු කාන්තා හොරෙන් බලනවා කියාද කියලා. ඔය වෙලාවේ අනි අර මහරහත්තන් වහන්සේ අවුරස්මියට එහෙම කලන්තෙ හැදිලා අර මිදුලේ ඇදගෙන වැටු. අර කාන්තාව බැලිව සද්‍යයක් නෑ අන්න ඇති කියලා හිමීට දොර ඇරලා බලන්නකොට මෙන්න මිදුලේ ඇදගෙන වැටිලා. ඒ වෙලා ලොකු දුකක් ඇති වුණ මේ දන්න මේ හාමුදුරුව කෙනෙක් මේ මහා ගුණ තියෙන කෙනෙක් උන්වහන්සේලා සුපටි පන්න උජිපට ඕවමකුත් දන්නේ. බමුණු කාන්තාවක් ඒ වෙලේ කල්පනා කරා කමක් නෑ මොනවුනත් මනුස්සෙක්නේ. පිපාසෙන් මගේ ගේ ඉස්සරා කලන්ත හැදිල වැටිච්ච කෙනෙ ඕන දෙයක් වෙච්චදේ. මං වතුර ටිකක් දෙනවා කියලා හිතුව. ගේ ඇතුළට ගිහිල්ල භාජනයකට වතුර ටිකක් අරගෙන එලියට ඇවිල්ල වටපිට බැලුව කවුරුත් දකීද. මේ බමුණන්ගේ නීති සැරයි මැරුම් කන්න වෙන්න පුළුවන් බ්‍රාහ්මණ දනුවන් එක්ක. කවුරුත් පේන නෑ ඉක්මනට ගිහිල්ලා අර පාත්තරයට වතුර ටික දාලා වතුර ටිකක් මූුණටත් ඉහලා ගෙට ගිහිල දොරවාගත්තා. අර මහරහතන් වහන්සේ සිහියාව උන්වහන්සේ පැන් වැළඳුව එදා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරල කියෙන මහනෙන මේ ගමේ වැඩි වෙලා රැඳෙන් එපා බොහෝ පිරිසක් අපාගාමි වෙනක මේ ගම්වාසී. අපි ඉක්මනට මේ ගමෙන් වෙනත් ප්‍රදේශයකට වඩිමු කියලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වැඩිය. දැන් මේ බමුණු දැන් බුදුහාමුදුර ඇතුරු සංඝයා ගමෙන් වැඩියට පස්සේ. හැමෝම එකතු වුණා දැන් සතුටේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් දැන්. දැන් කට්ටිය කියන අපේ ගමටත්තා අපේ ගෙදරටත්තා අපේ මිදුල හිටිය දොරලාග අපි දුන්නෑ කියනවා. දැන් ඔහොම කතා වෙනකොට එක බමුණෙක් කිව්වා මගේ මේ දෑහින් දැක්කා.
අන්න අසවල් ගෙදර බ්‍රාහ්මණ මේ තරුණ කාන්තාවක් වතුර දෙනවා මන් දැක්ක කිව ශ්‍රමණයකුට. අපේ බ්‍රාහ්මණ සංහතියටම මේක ලැජ්ජාවක් නින්දාවක් අපේ ගමටම මේක නින්දාවක් කියෝ. බමුණන්ට විශාල කේන්තියක් ඇතිවුණ. බමුණු අධිකරණය කැඳවල අර ගම්පතියා මේ කාන්තාව ඇදගෙන ඇවිල්ල දැන් ඇහෙන්දුටු සාක්කි තියෙනවා. ඒ මොහොතෙම තීරණය කරා ගමට වෙච්ච කැලල ගමට වෙච්ච නින්දාව බ්‍රාහ්මණ සංහතියටම නින්දා කරපු නිසා මේ කාන්තාව ගල්ගහල මරන්න ඕන කියලා තීරණය කර. ඔන්නේ කාලේ ගම්පතියෝ දීපු දඩුවක්. දැන් ඔබ හිතන්න ඔන්න ඔතනින් ඔබ ඉවසීම තේරුම් ගන්නකු. මේ බමුණු කාන්තාව බුදුගුණ දන්න කෙනෙක්ද නෑ. මේ බමුණු කාන්තාව ධර්මී ගුණ දන්නවද ඒත් නෑ. මේ පැන්ටිකක්දීපු වතුරටිකක්දීපු මේ ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්ද මාර්ග පල්ලාවියෙද්ද බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ මේ සුපටි පන්න උජු පටිපන්න ඥාය පටිපන්න සාමීජ ඔය කිසිම ගුණයක් දන්නවද ඒත් නෑ. ඒ වෙලාවේ හිතහදාගත ඇස්වලින් කඳුළුවාව ලොකු බයක් ඇතිවුණානේ මට මැරුම් කන්න වෙන. හිතහදාගත්ත කමක් නෑ. මංකරේ හොඳ දෙයක්. මංකරේ යහපත් දෙයක්. මං හිත හදාගන්න. ඕන දෙයක් වෙච්ච දෙෙන් කියලා හිත හදාගත්ත. ඔන්න බලන්න හිත හදාගැනීමේ දක්ෂතාවේ කියන එක සමහර වෙලාවට බණහපු නැති කෙනෙක් තුළ තියෙන්න්න පුළුවන් බණහන කෙනාට වඩා ඉවසීම. මේ බණ ඇහුව කියලා ඉවසීම නැතිවෙනවා නෙමේ. ඔබ බලන්න සමහරලාවට මේ බණහන උපාසකම්මල පුද්දුම කේන්තියෙන් එන්නේ. සමට මේ හොඳට පින්කං කරනයි පුදුම කේන්තියෙන් ඉන්නේ. බණ කියන චරිත අතරත් ඉන්න හෙමය. එතකොට අපිට පේනවා තරහාව කේන්තිය දවේශ මේ බණ දැනගත්තා කියලා බණපොතක් පෙරලුව කියලා බණ කිව්ව කියලා ධර්මය දැනගත්තා කියලා ධර්මය හිත තුළ තමන් ප්‍රායෝගිකව පුරුදු කරලා නැත්නම් පියවරෙන් පියවර ඒ ඇති කරගන්නවා කෙනෙක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි සමහර කෙනෙකුට සසර පුරුදු පෙර සංසාර ඉවසීම පුරුදු කරලා පාරමී පුරණය මොකක් හෝ අකුසලයකින් අන්‍ය තීර්ථක අන්‍යාගමක ඉපදිලා වෙනත් ගමක ඉපදිච්ච කෙනෙක් වෙන්න පුළුව. හැබැයි පෙර සසරි භාවනා කරපු පිනක් තියෙන්න්න පුළුව. හිත හදා ගැනීමේ දක්ෂතාව කියන එක අපි නොසිතන සමහර පුද්ගලය උපතින් අරගෙනනවා. ඒක තමයි පාරමී කියන්නේ ආත්මෙන් ආත්මයට සංසාරයේ ඒ ගුණධර්ම වැඩීගෙන නිවන කරා ඒවා පරිපූර්ණ වෙමින් ගමන් කරනවා. දැන් අර බමුණු කාන්තාව ඇදගෙන ඇවිල්ලා ඒ වෙලාවේ මල්මාලාවක් දාලා අත් දෙක ගැට ගහලා දැම් බමුණු එකතු වෙලා ගල් ගහන්න සූදානම් වෙන. තැන් ඔබ හිතන් ඔය වගේ වෙලාවක සමහරු කොච්චර වෛර කරනවා බනිනවා අර බමුණන්ටක් බනිනවා සාප කරයි මං මැරිලා හරි මුන්ගෙන් පලිගන්නවා මුන්ටනම් හොදක් වෙන්න එපා මට මේ කරන දේට කියලා කී දෙනෙක් හිතනවාද. හැබැයි හර බ්‍රාහ්මණ කාන්තාව කාටවත් වෛර කරේ නෑ දවේශ කරෙත් නෑ. ඇස් දෙක පියාගෙන හිත හදාගත්ත කමක් නෑ. කොච්චර වේදනාවක් ඉපදුනත් මාව ගල් ගහල මොන තරන් දුකක් තුළ මට මැරෙන්න්න වනත් මංකරේ යහපත් දෙයක් මංකරේ හොඳ දෙයක් පිපාසෙන් කලන්තෙ හැදිල වැටිච්ච මනුස්සේකුට වතුර ටිකක් දුන්න මේ දැම් පින ගැන දැනගෙන නෙමේ කර්ම කරම්පල ගැන ලොකු අවබෝධයකුත් ඒව දන්නෙත් නෑ. හොඳ නරක දන්නද සාමාන්‍ය එක බෞද්ධම වෙන්න ඔන්නෑන හොඳ නරක දැනගන්න ඕන කෙනෙක් යහපත් දේවල් හොඳ නරක මේක හොඳයි නරකයි ඒක මිනිස්සු දන්නවා. එතකොට මේ බමුණු කාන්තාව හිත හදාගත්තා. ගල් ගහනකොට හිතන්න සාමාන්‍ය ගලක් ගහපු ගම එක පාර මැරෙන නොනෙමේනි ගල් පහරක වේදනාව ගල් පාර කාල මැරෙනකොට මොන තරම් දුකක් වේදනාවක් උපදිනවද. ඒ තුළත් තමන්ගේ ඉවසීම හිත රැක ගත්තා. පුද්දුම ඉවසීම. එහෙම බැරුණා නින්දෙන් පිවිදියා වගේ තවතිසා දෙව්ලෝ විශාල දිව්‍ය විමානයක දෙවි දේවතාවරු පිරිවරාගෙන පහළ වුණා. බලන්න පිනේ විපාක. දවසක් මුගලම් මහරහතන් වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා ඔයි දෙවිවරුන්ගේ විස්තර අහගෙන යනකොට මෙන්න මේ දිව්‍යාංගනාව මුගලං හාමුදුරුව අහනවා පින්වත් දෙව්දූ ඔබ හරි ලස්සනයි.
ඔබේ ශරීරය රත්තරම් පාටයි ඕසදී තාරකා වගේ ශරීරයෙන් ආලෝක විහි දෙනවා. ඔබ සට්ටුවනින් පහළ වෙච්ච ලස්සන දිවිය විමානක දෙවි දේවතාවරු පිරිවරාගෙන නාට්‍යාංගනාව නැටුම් අර තමන්ගේ පිනට පහළ වෙච්ච දිවිය පිරිස සේනා මොනවගේ පිනක් කරලද මේ සැප සම්පත් ලැබුවේ කිය ලැහුව. අන්න එතකොට කිවනේ ස්වාමීනි මං ගොඩ් පින ගැන දන්න කෙනෙක්කත් මං ගොඩාක් පින්කරපු කෙනෙක්කත් මන් ධර්මි කාලයක් පුරුදු කරපු කෙනෙක්නේ මංගේ ගැන දන්නෑ කියව. මං බමුණු ගමක ඉපදිලා හිටියේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන අපේ ගමට පිණ්ඩ පාත වැඩිය. අපේ ගමේ මෙන්න මේ වගේ සිදුවීමක් වුණා මං පැන්දීල වතුර ටිකක් දුන්න කියලා මට මැරුම් කණ්ඩ සිද්ධ වුණා. මං හිත හදාගත්තා. මංකරේ යහපත් දෙයක් කියලා හිත හදාගත්තා. ඒ පිනෙම් මට මේ දිව්‍ය විමානි පහළ වුණාකි. එතකොට බලන්න තමන් කරපු පිනක විපාගේ තමන්ට ලැබි චාකාරය. ඒ නිසා ඉවසීම කියන එක මහා පුදුම දෙයක්. ඉවසීම නැති වුණොත් රජෙක් වුණත් මහා පින් කරලා තිබුණත් දුගති යන්න පුළුවන්. දැන් ධර්මාසෝක රජ්ජුරුවන්ට වුණ ඒකන 84,000ක් විහෙර විහාර හදලා තිබුණත් මොග්ගලී පුත්තිස්ස මහරහත්තන් වහන්සේ ඇසුරු කරත් ධර්ම සංගායනා කරත් තමන්ගේ පුතා දුව මුණපුරා ඔක්කොම පැවිදි කරත් මොන බුද්ධ ශාසනය මොන්න තරම් පින්කංකරගෙන හිටියත් අන්තිම මොහොතේ වැරදුනා ඉවසීම නැතිකම නිසා. එතකොට බලන්න අර බ්‍රාහ්මණ කාන්තාව ඒ තරම් පින් කරගෙනත් නෑ. පින ගැන දන්නෙත් නෑ හැබැයි සසර පුරා පුරුදු කරපු ඉවසීම මරණ මංචකයේ දවේශ හිතක් ඇති නොවෙන විදිහට තමන්ගේ හිත රැකගත්තා නින්දෙන් පිබිදිය වගේ දිවියලෝක පහළව. ඒ නිසා මතකතියාගන්න සුදු ඇදගෙන හිටියා කියලම සුගති යන්න බෑ. උපාසක වෙස් ගත්තා කියලා සුගති යන්නත් බෑ. උපාසක විතරක්න මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුරු පොරෝගත්ත කියලා එහෙම සුගති යන්නත් බෑ. අවශ්‍යදේ ඉවසීම කරුණාව මෛත්‍රිය මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය තියෙන ගුණ ධර්ම තමන් තුළයි ඇති කරගන්න ඕන. තමන්ගේ ජීවිතය තුළ පියවරෙන් පියවරෙන් පියවර ටිකෙන් ටික මේ ගුණ ධර්ම ඇති කරගන්න පුළුවන් කෙනා ජීවිතය ජයගන්න. ධර්මාවබෝධය කරා පියවරෙන් පියවර ජීවිතය සකස් කරගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක් වේවා තමන් තුළ ඉවසීම කන්ති පාරමිතාව පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට වඩාගන්න දියුණු කරගන්න මේ ධර්මානු ශාසනාව ඔබට ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක ශාසනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.